right ඔබට පේනවා මේ අස්සවත්තරවල ඔබට හොයන්න දෙයක් නෑ ඒතරම් මං දාලා තියෙන්නේ නේද සම්පූර්ණ ආවරණය වෙනවා ඒතර මිනිසාගේ හිසේ පිටුපස ප්‍රදේශවල තදින් පාරක් වැද විට ඔහු මරණපත් විය හැකියට හේතුව ඔබ ලියන්න ඕනේ එතන මේ පිටුපස ප්‍රදේශයේ සුසුම්නා ශීර්ෂකයේ තියෙනවා හරි එමගින් ශ්වසනීය හෘද ස්පන්දනය පාලනය වෙනවා එමගින් ශ්වසනීය හෘද ස්පන්දනය පාලනය වෙනවා හිසේ පිටුපස ප්‍රදේශයේ සුසුම්නා ශීර්ෂකයේ තියෙනවා එමගින් හෘද ස්පන්දනය ශ්වසනය පාලනය වෙනවා කෙටියෙන් ලියන්න තදබල පහරකින් එයට හානි වෙන්න පුළුවන් සුසුම්නා ශීර්ෂකයට හානි වෙන්න පුළුවන් මේ නිසා ශ්වසනීය හෘද ස්පන්දනය අඩාල වෙන්න පුළුවන් ඒකයි මැරෙන්නේ හානි වෙන්න පුළුවන් ඒ නිසා තදබල පහරකින් ශ්වසනීය හෘද ස්පන්දනය අඩාල වෙනවා ඉතින් මරණයටපත් වෙනවා හරි මම මේ ප්‍රශ්න කොහොමද කරන්නේද මේ ප්‍රශ්න බලන්නකෝ ඉතින් මේ එදිනෙදා ජීවිතේට මේක කොච්චර වැදගත්ද බලන්න නම් කියන්න බොහෝ විට හදිසි අනතුරකදී නේද හැප්පෙනවා වැටෙනවා උඩක නැගලා වැටුණත් එහෙමනේ දැන් මේ කියන්නේ හොඳට අහගන්න දැන් මා හැප්පුණානේ ඒතර මට මතකයි මම හැප්පුණාම මේ රාමිරුගේ අම්මත් ඇවිල්ලා තිනවා මාව බලන්න මොකද අක්කා කොහෙද මගේ අතේ කාලේ මගේ මේ දත් ඇඳි දත් තුනක්ම කැඩුනා මේ පැත්ත වැදුනේ ආබාධ දෙකයි ඒ බයිසිකලේ මොටර් බයිසිකලේ මේ පැඩ 180 කණුවක වේගින් යන ඔය ඩෙලිවරි ගිනින එකේ රෑ 8ට විතර මෙතන වැදුනා මම බලනකොට හැරෙනකොට මෙතන වැදුනා මේ පැත්ත වැදුනා පොළවේ මට දැනුණා එකක් මැරුණා කියලා මම එතරම් දැනුනේ සීන තුනේ නෑ මාව ඉඳුනා පාරේ මං ව්‍යායාමයක් වශයෙන් පාරේ ජොගින් කරන්න යනකොට අතුරු පාරකමේ ඊට පස්සේ මම නෙන්නකොට මට නිකන් මොකද වේදනාවක් නැහැ දැනෙන්නේ නැහැ හරි මෙන්න කට මෙම දිනනකොට වැලි වගේ හැපෙනවා මං හිතුනේ පස් කටට ගිහිල්ලා කියලා කොහමරි හිතපු මාව දැකපු මගේ පරණ ගෝලියෝ විදිහට සම්පණි දෙවලා මං කිටියෙන් ඔක්කොම කියනවා මාව ඒගොල්ලෝ ඇවිල්ලා එතන තිබුණ ඩිස්පෙන්සරි එක දාලා ඇඳි වැතිරලා තියලා ඉතින් ස්පිතාලේ වහම එක යන්න කියලා ඒ ડોක්ටර් ට්‍රීට්මන්ට් කරනවා බැලුවා නහයෙන් කටෙන් කනෙන් ලේනවාද කියලා හිතලා ආගන්න මේවා හරි ඒලා ඊට පස්සේ මේ එහෙම කළා දැන් අපේ නෝනා මේ දුව ඒ කට්ටිය දැන් ඇවිල්ලා හිටියා මං ඉඳගත්තම බලන්න ඉඳගත්තම මුළු ලෝකෙ දැන් ෆෑන් එකක් දාපම ෆෑන් එක කැරකෙන්නේ ඒ වගේ මුළු ලෝකෙම කැරකෙනවා එක අතකට වේගෙන් මට දෙනවා එහෙම කැරකෙනකොට මාව මෙම පාතාලයකට පාතාල කියාගෙන යනවා මං කෑ ගහනවා මගේ වටේ ඉන්න නෝනත් කෑ ගහනවා ඒවල ડોක්ටර් දුවලා මාව හාන්සි කරලා දැක්කද එහෙනම් මොලේ අර සම්බරතාව රකින්න ඒවට පොඩි ගැස්මක් ඇති වෙන්න ඇති මොලේ අභ්‍යන්තර තුවාල ඇති වුණා නම් මැරෙනවා සෙනින්තරේ ඩෑම්ටක් ගාලා ස්පිතාලට අරන් ගියා ඒගොල්ලෝ හැම විටම බැලුවේ නහයෙන් කටින් කනින් ලේනවා කියලා වෝඩ් එකේ නැතුලේ ඉන්නකොට සෙනින්තරේ දොස්තරලා බලන ඔගේ නහයෙන් ලේ ආවද කටින් එනවද කනින් එනවද කියන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් මොලේ ස්නායු සෛල පිඳිලා එවෙන් ලියව නම් ඊටම් බරපතලයි මේ කටු කපල කඩලා වහාම සල්ලීකරණ කරන්න ඕන. මොකද මගේ වෙලා තියෙන ඒකයි මේ පැත්ත මේ ඇහැම සම්පූර්ණ කළු වෙලා වැහිලා තිබුණා මේ මේම ඉදිමිලා තිබුණා. රාමිරෝගේ අම්මා හැම දැක්කා. ඒකට මට මතකයි නිර්මුල්ලි පන්ති විශේෂයෙන් මේ ළමයි හඳලන්දී පන්තිය නම් ඇවිල්ලා ආවේ නෑ. ඒ කාලේ මම එහා පැත්තේ පන්ති කරේ නෑ මේ නිර්මුල්ලි පන්තිය ළමයි මා රෑ ගොඩක් අයව ආවා. ඊට පස්සේ පන්ති දෙකේම අය අපි ගෙදර ඇවිල්ලා මං ගන්නවා මට මුළු සර්වාංගෙම තුවාල. මම මේ කියන ගියේ ඒ වගේ
දැන් මගේ කසීරුවට කොඳුවට පෙළනේ හානියක් වුණා නම් දරුවොන්ට ආගන්න මේ කියන ප්‍රශ්න අහන ඇති. හරි? ඉතින් මේවා ඔබට එදිනදා ජීවිතේ මේව ගන්නනේ නිකන් නෙමෙයි. විතර මොලේ නෙමෙයි මේ පූර්ව ප්‍රදේශයේ මේ අපර ප්‍රදේශයේ මම මේ තියෙන මොම දෙන්නේ නේද? සුසුම්නාශිස්ක මෙන්න සුසුම්නාව. ඔබ දන්නවා මොලේ මස්තිෂ්කයෙන් තමයි මේ මම ලියන්න මේ කතා කරන්න ඔළුව මෙහාට මෙහාට හැරෙන්න මේ මොලේ මස්තිෂ්කයෙන් තමයි මේ ස්නායු මේ සුසුම්නාව දිගේ ආවේගය එන්නේ. ස්නායු එන්නේ. මස්තිෂ්කේ ඉඳලා ස්නායු මේ මම මේ චලනය කරන්න ඔක්කොම පණිවිඩ වන්න ඕනේ. ඒ පණිවිඩ එන ස්නායු කැඩිලා මේවා ඉවරයි. චලනය කරන්න බෑ. ඔය අංශභාග තත්ත්වදී මස්තිෂ්කේ දකුණු පැත්තේ ස්නායු ආබාධ වුණාම වම් පැත්තේ මේ අත හරියට චලනය කරන්න බැරි ඒකයි මේ අත තියන්න මට කරලා පෙන්නන්න බෑනේ ඔබට මෙතන හිටගන්න මම පේන්නේ. අත් මේ වෙනවා කකුල් ඇද වෙලා ඇවිද ගන්න බැරි කොච්චර ඉනවද ඔබට මොනාකරේ ප්‍රාර්ථනා කරන්න තියෙන එකම දේ කවදාකවත් මොන හේතුවක් නිසාවත් එවැනි ආබාධයක් නොවි ඍජුවම කෙලින්ම මැරියන් කියන එක මාව අරම වුණාම දුක් විඳින්නවනේ. ඒතර බලන්න මේ ස්නායු මොලේ තියෙන ස්නායු අඩපුණා මස්තිෂ්කේ මෙයාවේ ගෙන්නේ චලනය කරන්න බෑ. එතකොට දැන් මෙතන ප්‍රශ්නේ එහෙම උඩ ඉඳලා වැටුනම හරි හැප්පුණාම හරි දැන් මගේ අක්කා හැප්පිලා මැරුණා ලොකුම අක්කා. හැප්පිලා මැරුණා. එතකොට දවස් 3ක් ඉස්පිතාලේ හිටියා. හැප්පුවේ බයිසිකල් කාර්යයේ මිගුම් පාරේ. ඒ හැප්පුවේ අවුරුදු 18ක ළමයා එතනම මැරුණා. අපි එතකොට ඒ වෙලාවේ හිතුවේ මේ 18 තරුණයා මැරෙන්නේ නැතුව අවුරුදු 75ක් වෙන අපේ අක්කා මැරුණ කමන්නේ නැහැ නේ කියලා ඒ වෙලාවේ. අනේ ඊතරම් මරන බෙල්ල කැඩිලා ගිහිල්ලා. අපි දන්නද බෙල්ල කැඩුණාට පස්සේ ස්නායු ජීවත් වෙන්නේ නැහැ. නමුත් අපේ අක්ක හැප්පිලා මේ තුන ටික කැඩලා තුන ටික කැඩලා මේ කකුල් වල මේ උරස් ඒව කඩනවා කිව්වා. ඒකේ දවස් 3ක් විතර හිටියා. අපි තුන මැරෙන්නේ නැහැ කියලා. මොකද අපි හිතුවේ අරම අක්කා වයසයිද ලොකු ළමයි දෙනෙකුත් ඉන්නවා. එයා මරකම කොල්ල ඉතුරුලා කියලා. නමුත් අක්කා මැරුණේ මරණ පරීක්ෂේදී මම මතකයි ගියා දොස්තර මරණ පරීක්ෂේට ගිහිල්ලා ඉලකුවා යගේ ලන්ස් හොඳයි දෙමළ කෙනෙක් මරණ පරීක්ෂණය කරේ ලන්ස් හොඳයි යගේ හાર્ට් හොඳයි ඔක්කොම හොඳයි මම මොකද නේ ડોක්ටර් මැරුණේ ඉන්ටර්නල් බ්ලීඩින් කියලා දැක්කද අභ්‍යන්තර රුධිර වහනය ඇතුලේ සෛල බිඳිලා ලේ එළියට ගිහිල්ලා ඇතුලේ කුහර වලට ගිහිල්ලා කොච්චරද පයින් ගානක් ලේ අයින් කරා කියලා. ඒතර ලේ නාල වලින් එළියට ආපුවම සෛල වලට රුධිරයෙන් අරන් යන්නේ ග්ලූකෝස් ඔක්සිජන් නෑ දැක්කද මේ ඉතින් දැනගන්න දැන් මෙතෙන්දී ඔය ආදිසන උතුරකදී මේ සුතුන්නාවට ආබාධ වුණ කොඳුයට පෙරනේ කසේරු මේ සුතුන්නා කියන්නේ කසේරුව ඒ කසේරු කියන්නේ කොඳුයට පෙරනේ ඒකේ මැදනේ සුතුන්නාව තියෙන්නේ නාලේ තියෙන්නේ ඔබ හැදේ ඒතර කසේරුවට ආබාධ වුණොත් හරිම භයානකයි මේ බලන්න හදිසි අන්තකදී කසේරුවට ඒතර කසේරුව කිව්වේ ඔබ දන්නවා දැන් මේක අපිටම කසේරුව කියලා මේක මැදින් තියනවා දැන් මේ මෙහෙම හිතන්න ඔය තේරුම් ගත්තා ඔය පෑනේ බටියේ පේනවනේ ඔබට තීන්ත බටේ ඒ තීන්ත බටේ තමයි සුතුම්නාව මොළේට නිස්නායු නාලිය මේ වටේ තියෙන මේ ප්ලාස්ටික් ආවරණය තමයි සුසුම්නාව ඒතර ආබාධයක් වුණාම වැටිලා හදිසි අනතුර හැප්පිලා හරි උඩේකින් බැලලා හරි මේක ඉස්සෙල්ලාම වෙන්නේ මේක ආරක් පෑන් බටින්නේ සුතුනා ඒ ආරක්ෂාලා තියෙන මේ ප්ලාස්ටික් බටෙන්නේ ඕක කැඩුනවා වැන්නකොට සුතුනා වස්තිනේ කැඩෙනවා ආනන්ද අපිට කියනවා බලන්න සුතු කසේරුවට හානියක් සිදු විට ප්‍රතිකාර සඳහා රෝගියා ලෑල්ලක් මත තබාගෙන යා යුතුය එසේ කරන්නේ කවර හේතුවක් නිසාද පැහැදිලි කරන්න හරි වැදගත් ඔය මේ කසේරුව කැඩුනොත් දැන් මේ කසේරුව අපි මෙහෙම ඉරමු දැන් මට එතන කැල්ලක වෙන්න බෑනේ ඔය පෑන් බටේ හොම පෑන් බටේ කියන්නේ අර පිටත ප්ලාස්ටික් එක ඕක මැදින්නේ තීන්ත කූර තියෙන්නේ දැන් මේක මෙහෙම කැඩුනා කැඩුන පස්සේ ඔහොම වෙනවනේ එහාට මෙහාට චලන වෙනවනේ අන්න එතකොට ඕක මැදි යන මස් වලින් හැදිලා තියෙන ස්නායු නාලි කැපෙනවනේ ඉවරයි කැපුණ ගමන් මොලේ ඉඳලා ශරීර කොටස් මෙහෙම චලනය කරන්න ආවේගය එන්නේ නැහැ
ඉවරයි. ආවේ ගේන්නේ නැහැ. ඒක කොහොමද චලනය කරන්නේ? එතනින් එහාට පණ නැහැ. දැන් වෛද්‍ය කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මේ වෛද්‍ය ශිෂ්‍යාවක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මොකක්ද ඒගොල්ලෝගේ වැඩමුළුවට ගිහිල්ලා ඒකේ වහලේ කොටසක් කඩාගෙන අරලා මේක ඇඟට වැටුණා. බන් මේ කතන්දරය ඔබට කියන තුවාල වුණා. බන් සුසුම්නාව බිඳිලා ස්නායු පද්ධතියට හානි වෙලා. දොස්තර නෝන කෙනෙක් වෙන්න යන ළමයානේ ඉතින් දොස්තරලා කොච්චර උත්සාහ කරන්නද? ඒ ඔයාට කවද කිව්වා බැලුවා උත්සාහ කරලා ඔයාට කවදක්වත් නැකිලා යන්න බැරි වෙයි. ඊට රජෙන් ඒකට නඩුවෙන් එයාට කෝටි ගාණක් වන්දියක් ලැබුණා. ඔච්චර කෝටියක් ලැබුත් වැඩක් නැන්නේ ඇවිදින්න බැරිනේ. එයා පස්සේ වෛද්‍ය උපාධිය ගත්තේ ඒ දැන් හොඳ කරලා නමුත් ඇවිදින්න බෑ. පිටරටකින් එයාට දුන්න ආධාරයක් වශයෙන් දැන් එයා ඉඳගෙන ඉන්නව විතරයි. හිට ගන්න පුළුවන් යන්ත්‍රයක් පිටිපස්සෙන් එකට සම්බන්ධ කරලා ඒක ක්‍රියා කරපුවම හිට ගන්න පුළුවන් එයාට. ඒකෙන් තමයි එයාට යන්න පුළුවන් එමේ. එයා වෙන වෛද්‍යවරියක් වෙන්න හිටියා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍යවරියක් වශයෙන් දැන් වැඩ කරනවා. වෛද්‍ය උපාධිය මාස ගණනක් යට වෛද්‍ය විද්‍යාලයට යන්න බැරුව ගියානේ. ඒතකොට ඒගොල්ලෝ කිව්වා මහාචාර්ය වෛද්‍ය විද්‍යාව සම්බන්ධ උගන්වන්නේකෝ ඔයා අපෙන් සහන බලාපොරොත්තු වෙන්න එපා. ඔයා අසනීප වෙච්ච එක, ඔහොම වෙච්ච එක ලොකු ආබාධයක්. ඉතින් ඒක ස්වභාවික විපතක් කරන දෙයක් නෑ. නමුත් ඔයාව ලකුණු වැඩියෙන් දීලා පාස් කරන්න බෑ. එහෙනම් මේ වෛද්‍ය වෘත්තියට යන්නේ. ඔබේ දැනුම තියෙන්න ඕනේ. එන්සෝ ටික මාන්සිලා අපි කාලයක් දෙන්නම් ඔයා ඉගෙන ගන්න. මුත් එයා එහෙම ඉගෙන ගන්න ගලකල්. දැන් ඕගොල්ලෝ මේ කොරෝනාම ගිය අවුරුද්දෙත් මේ අර විභාගයත් ළමෙක්ගේ අම්ම කෙනෙක් මගිම ගෝලයක් වැලියමුනේ මට කියනවා සර් සාහනයක් දෙන විභාගෙට. එයා පන්තිට හරියට එන්නේත් නැහැ, වැඩ කරන්නේත් නැහැ, දක්ෂ ඉගෙන ගන්න පුළුවන් ළමෙක්. හරි. ඉතින් මම ගොබන් සහන බලාපොරොත්තු වෙනවා. වැඩ කරන්නේ නැතුව දැක්කද? එහෙම සහන දීලා විභාග සමත් වීමෙන් ඇති වැඩක් නැහැ, දැනුමක් නැති එකේ. දැන් ඔබට මම පැහැදිලි කරා මොකද්ද? රෝගයයි ලෑල්ලක් මත තවාගෙන යන්න දැක්කද? එහෙම දැන් අපි කරන්නේ පුතා එහෙම හැප්පුණා මොනරුණාම කරන්නේ උස්සන්න බලනවා. එයා ඉතින් කෑ ගහනවා උස්සන්න බෑ, ඒ උස්සුවට උස්සන්න බෑ වැටෙනවා. එහෙම නට බලින් උස්සන්න එපා. බලින් උස්සන්න එපා. ඔය කෙලින් කරලා හිට ගන්න බෑ මෙයා වැටෙනවා නම් බලින් හිමින් තියලා ලෑල්ලක් අරගෙන මෙහෙම අපි තුමු මේ ලෑල්ල කියලා ලෑල්ල මත දිගා කරවන්න. ඉතට අහගන්න කියන එක. දිගා කරලා හෙල්ලෙන්නේ නැති වෙන්න එයාගේ පටි වලින් බඳින්න අල්ල ගන්න. හෙල්ලෙන්නේ නැති වෙන්න. එහෙම තමයි අරන් යන්න ඕනේ. දැන් අපි කරන්නේ එහෙම වුණාම අර නැගිටින්නත් බෑ මෙයා කරන්නේ නැහැ ලාභෙට තියෙන සේවිල් එක ඒකටත් ඔබලා දාන්න වෙන්නේ. ඔබලා දානවා. දැන් අපි අක්කත් අපුණට පස්සේ සීල් එක දාන්න අරන් ගිහලා තියෙන්නේ. රෑ. දුරබඩ පින ඔබලා දාන්න වෙන්නේ. තවත් ඉවරයි. අර ඒකෝර මේ ඉඳගෙන බුප්පුවම අර මෙහෙම කැඩිච්ච එක එහාට මෙහාට වෙලා සුසුම්නාව කැපෙනවා. ප්‍රකෘති තත්ත්වයටපත් කරන්න බෑ. දැන් පේනවද ඔබට කියන්නේ දැන් මේ අත වැටිලා අත කැඩුනා. දැන් මම ඉන්ටර්වියු පන්ති ඉඳලා දැන් මේ ගෞද්දද පිට අවුරුද්දේ එනවා ගෙදර පන්ති ඉවරලා එනකොට හවසක රුහුණු පිටිය මුස්ලිම් පල්ලි හරියේදී එක පාට මන් දෙක මට ඉස්සරහින් එන ත්‍රිවිල් කාර්යය මෙම හරවන්න ගියා. මම යාට ෆෝන් එක ගහගෙන මම ඉතින් ටක් ගාලා ගියා විතරයි. ගිහිල්ලා අඩි 5ක් යන්න බල ඩෝස් කරනවා. එයි අර ත්‍රිවිල් ළමයා එහෙම කැපුවා අර පල්ලිය පැත්තට පිටිපස්සෙන් ආව කොටකස් මගලා තරුණයෝ පේන්නේ තරුණයෝ. ඒගොල්ලෝ වේග සීමාවක් නැහැනේ. අර කිසි හරිවිලා බැරිද මම වගේ තැන්වලදී බලන් යන්නේ. එතන මම වේගෙ පාලනය අර ආව වේගෙ වැදුනා මම වැටුණා. තීවිලකට අනිත් පැත්තට කරනවා. මමත් අතකින් දුරයලා බැලුවා අර පිළිවෙලමගේ කකුල දනිස්සෙන් පාල කැඩිලා ඇඹරිලා. ඒක කෑ ගහනවා මේ අල්ලන්න බෑ දැයි. ඒතර මම ඒක කිව්වා දීයක් වගේ එකක් දොර පොල්ලක් අය ගෙනලා කකුල දෙපැත්තේ තියලා එල්ලෙන්න බැරි විදියට දනුවකින් හරි නූලකින් හරි දිපටින් හරි බෙදලා ඉස්පිතාලේ යන්න කියලා.
නැත්නම් තවත් ආබාධ එනවා. ඒ නිසා අපිට තේරෙන්න ඕනේ දැක්කද? ලෑල්ලක් මත තබාගෙන යායත් එසේ කරන්නේ කවර හේතුවක් නිසාද? එතකොට ඒ කරන්නේ අර කසීරුව බිදුනම අදිසන්ත කසීරුව බිදුනම ඒක චලනය වෙලා සුසුම්නාවට වෙන හානිය වළක්වන්න. කියන්න මෙහිදී රෝගියා චලනය වුවොත් කසීරුව චලනය වී සුසුම්නාවට ආබාධ විය හැක. සුසුම්නාවට ආබාධ විය හැක. එය වැළැක්වීමට right. බලන්න මේ ප්‍රශ්න කොච්චර හොඳ ප්‍රශ්න කියලා ඔයාලා බලන්න. කොච්චර හොඳ ප්‍රශ්න කියලා බලන්න. අර මේ අර ප්‍රශ්නේ 2019ක ඔබට එවන්නම් වෙනම මේ පුතා මේ ෆෝන් එක ගහලා තියෙන්නේ චාර්ජර් නැතුව මම එවන්නම් ඒක මේක පැහැදිලි right. මොලේ පටල සුද්ධ ජීවිකාරයකට මගින් ඔව් මොනාර එහාට දෙනවද? මට කලින් එක පොඩ්ඩක් ආයෙමත් කියන්න පුළුවන්ද? ඔව් දැන් මේ අදිසි අනතුරකින් කැඩිච්චනවද? ඒකද? සර් ගේ හිසට පිටුපස පෙදෙසට තදින් පහරක් වැදුණු විට මැරෙන්න හරි පුළුවන් කියලා තියෙනවා. සම්බන්ධෙන්න බැරුව ගියාද? ඒ වෙලාවේදී සර් කට් වුණානේ සර් මම ජොයින් වෙද්දි සර් කියලා ඉවරයි. ඔව් කට්ටලා පොව් ඒක කියන්න ඕනේ. ඉතින් යටින් දාන්නේ නැහැ සර්. එහෙම දානවනේ ළමයි කර දානවනේ 10 පන්තිය 9 පන්තිය විශේෂයෙන්. දානවා සර් මගේ පට්ටුනා සම්බන්ධ නැතුව ගියා දාන්න කියලා. එහෙම දාන්න. මොලේ පිටපතට පහරක් අදුරම ඒක මාරාන්තික වෙන්නේ ඔබ කියන්න ඕනේ පිටුපස ප්‍රදේශයේ සුසුම්නා ශීර්ෂකේ තියෙනවා. සුසුම්නා ශීර්ෂකය ඇත එම ප්‍රදේශයේ. එමගින් හෘද ස්පන්දනයේ සසරේ පාලනය වෙනවා. කෙටියෙන් ලියන්න. එමගින් හෘද ස්පන්දනයේ සසරේ පාලනය වෙනවා. එම ප්‍රදේශයට තදබල පහරකින් සුසුම්නා ශීර්ෂකයට හානි වෙන්න පුළුවන්. නැත්නම් අඩාල වෙන්න පුළුවන්. සුසුම්නා ශීර්ෂකයට හානි වෙන්න පුළුවන් තදබල පහරකින්. එස් හෘද ස්පන්දනයේ සසනේ අඩාල වෙනවා. මේ වචන පාදක ගන්න සසනේ හෘද ස්පන්දනයේ අඩාල වෙනවා. ඒ නිසා මරණයට වෙන්න පුළුවන්. පොඩ්ඩක් සසනේ නවත්තන්න ගවන්න මැරෙන්නේ නැති කියලා. හෘද ස්පන්දනය આવතුනොත් රටා වෙනස් වුණොත් ඉවරයි. එහෙනම් ඔබ හරි. දමන්න දැන් මොලේ මේකත් හිතා බලන්න බෑ. මොලේ පටල සුද්ධ ජීවී කාරකයක් මගේ ආසාදින වුණාම ඇති වෙන රෝගී තත්ත්වය කියන්නේ මෙනින්ජයිටිස්. මෙනින්ජි ප්‍රදාහය. ඒ සඳහා කරන්නේ දැන් මොලේ සහ සුසුම්නාව දිගේ මේ තරලේ තියෙනවානේ. මොලේට ඉන්නේ කොඳුයට පෙරට ඇනලා ඒ කොඳුයට පෙර දිගේ මේ කසීරු තුලට යවලා ඒකේ තරලේ එළියට ගන්නවා. සුද්ධ ජීවීන් ඒකේ ඉන්නවද බලන්න. තේරුණාද? මෙනින්ජි ප්‍රදාහය උත්තරය. අංක 4. මිනිසාගේ දේහයේ විවිධ අවයව වූ පද්ධති අතර සමායෝජනයේ දෙආකාරකින් සිදුවේ. මින් එක් ආකාරයක් ස්නායු සමායෝජනය. දැක්කද? ඔව්. අනෙක් ආකාරي හඳුන්වනම. ඔව් මොකද උත්තරේ? එක ආකාරයක් ස්නායක සමායෝජනය. අනිත් ආකාරය ඔව් රසායනික සමායෝජනය. රසායනික සමායෝජනය. හරි. ඒ සිදු කරන්නේ කවර ද්‍රව්‍ය මැදිහත් වීමෙන්ද? උත්තරය හෝමෝන. දෙකයි. ඊළඟට දේහ වර්ධනය යාමනය කරන මොළයේ ආසිතව පිහිටි ග්‍රන්ථිය කුමක්ද? දේහි වර්ධනය යාමනය කරන මොළයේ ආසිතව පිහිටි ග්‍රන්ථිය කුමක්ද?
දැක්කද උත්තරේ? මොකක්ද උත්තරේ? අපේ ශරීර වර්ධනයට දායක වන මොළයේ පීටි ග්‍රන්ථිය කෝ පිටියුටරි ග්‍රන්ථිය. මොකක්ද ඒකෙන් ස්‍රාවය කරන හෝමෝනය? දී වර්ධනයට කරන්න පිටියුටරියෙන් ස්‍රාවය කරන හෝමෝනය growth hormone, GH හෝමෝනය, වර්ධක හෝමෝනය. ඔබට මතක ඇති? හරි? ඔය අඟුටි අය කුරු ඇති වෙන්නේ එයාගේ ඔය හෝමෝනය නිසි ලෙස ස්‍රාවය නොවන නිසා. මහාචාර්ය කාලෝ පොන්සේකා කියන වෛද්‍යතුමා මේ මෑත කාලේ මැරුණා. ඔය කිව්වා මගේ මැරුණට පස්සේ මගේ මිනිය පැය 24ක් තුල රාගම වෛද්‍ය විද්‍යාවට දෙන්න කියලා. දැක්කද? උත්තමයෙක්. ඕ වෛද්‍ය විද්‍යාලේ ඉගෙන ගන්න කාලේ කොළඹ වෛද්‍ය විද්‍යාලේ ගෙන තියෙන්නේ. කොට මිනිස්සයා. මම ඔබේ දේශනා අහලා තියෙනවා. උසස් පෙළ ඉගෙන ගන්න කාලේ හෝමෝන සම්බන්ධව රොයල් කොලෙජ් එකේ තිබුණ සම්මන්ත්‍රණයක් මම ගිහිල්ලා තියෙනවා. අපි ඉස්කෝලේ එකන් ගියා. යගෙම ප්‍රබල කොමියුනිස්ට් පක්ෂික සමාජිකයෙක් මේ දේශනත් මම රැස්වීමදී අහලා තියෙනවා. යගෙම එක එක උත්සවවලදීත් මම අහලා තියෙනවා. පුදුමාකාර දේශන විලාසයක් තියෙන කවදාකවත් ප්‍රයිවට් channel කරලා නැහැ. සල්ලි අරන් මේ බෙහෙත් කළා නැහැ. හරි? ඔව් මේ මම ඔය මතක් කරේ එයා තමයි රාගම වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරපුවම ප්‍රධාන කුලපති වෙලා පත් කරයා. මුලින්ම මොළේ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා. ඔව් ඒ කාලේ මට මතකයි ඊට පස්සේ මොනවද දන්නේ පිටියුටරි ග්‍රන්ථියක් ඇති කරා. පිටියුටරි බැංකුවක්. මැරිච්චාගේ පිටියුටරියෙන් මේ ශ්‍රාවයන් අරගෙන ඒ GH හෝමෝනේ අරගෙන කුරු ඇයට දැන් ඔබ දන්නවා මේ ඔය දැන් අපි තුමු දැන් අකිල චූටි කාලේ පොඩ්ඩක් කොටයි. මම මේ මොනවද පොඩි මෑන් කිව්වා. දැන් මම අකිල උසයි. තේරුණාද? මොකද අකිලගේ තාත්තා පොඩ්ඩක් කොටයි. ඒ කොට නෙමෙයි. ඔය වැලියම්නෙත් ඉන්නවා. ඒකෙන් වැලියම්නේ හන්දියට ගියට පස්සේ ඉතින් යනකොට තියෙනවා මේ අයින පැත්තේ වම් පැත්තේ අරකන්ද පිටනකොට බයිසිකල් කඩයක්. ආන්නේ බයිසිකල් කඩේ ඉන්නවා අනේ මරු ලස්සන කුරු කොල්ලෙක්. අකිල දකින්න ඇති කුරු කොල්ලෙක්. අන්නේ ඇගේ GH හෝමෝනේ අඩුයි. රයිට්. දැන් මේ කතන්දරයක් වශයෙන් ඔබට කිව්වේ ඒක. එතකොට ඔබට පැහැදිලි කරා ඒ කුරු සම්බන්ධ මොළයේ ආශ්‍රිත පීටි ග්‍රන්ථිය පිටියුටරි හෝමෝනේ GH හෝමෝනේ. රයිට්. මිනිසාගේ දේහ තුළ ග්ලූකෝස් යාමනයේ සිදුවන අන්දම කෙටියෙන් පැහැදිලි කරන්න මේ 2003 නේ මෑත ගත්තා. මේකම ආවා. ග්ලූකෝස් යාමනය කියන්නේ වැඩිත් නෑ තියෙන මට්ටමට වඩා අඩුත් නෑ නියත තත්ත්වේ පවත්ව ගන්න. දෙකම පැහැදිලි කරන්න ඕනේ. ඉතින් රුධිරයේ ග්ලූකෝස් වැඩි වුණාම ලැන්ගස් දීපිකවල බීටා සෛල උත්තේජ වෙලා ඉන්සුලින් වැඩිපුර ස්‍රාවය කරලා වැඩිපුර රුධිරයේ ග්ලූකෝස් අඩු කරනවා. උදාන අඩු කරන ක්‍රමය තමයි ඔබ ඊට පස්සේ ඉගෙන ගන්න එක හෝමෝන යටතේ කොටසක් අක්මාවේ ග්ලයිකෝජන් කරනවා, තව කොටසක් පේශිවල තැම්පත් කරනවා මේදී වශයෙන්, තව කොටසක් සසන ක්‍රියාව වැඩි කරනවා. හරි? ඒ වගේම රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වුණාට පස්සේ දැන් ඔබ කන වෙලා පහු වෙලා නේද? දැන් දෙකට ළඟයි. එතකොට කෑම වෙලා උදේ කාට පස්සේ දවල් මුකුත් කෑවේ නැත්නම් ඊට පස්සේ දැන් මට නම් ඒක මේ හිරුනින්ටන් කියන්න බෑ. හිරුනින් ඔය සැනින්සරේ කනවනේ. නේද අකිල? දැන් අලුත් ප්‍රදේශයකට ගියත් ඒ ළඟ කඩේකට ඔය 11 12 යනකොට යනවා ඇති. මාළු පාන් ගෙඩියක්, එළවලු රොටියක්, රෝල්ස් එකක්, පැටිස් එකක් ගන්න. ඒම එතකොට අතරමැදි කාලා. එහෙම නැත්නම් දැන් මෙච්චරලා ඔබ නොකා හිටිනවා ඔබේ රුධිර ග්ලූකෝස් මට්ටම අඩු වෙනවා. එතකොට අර නියත ප්‍රමාණයට අඩු වුණාම ඇල්ෆා සෛල උත්තේජ වෙලා ග්ලූකෝගන් ස්‍රාවය කරනවා. එමගින් කරන්නේ අර අක්මාවේ තැම්පත් ග්ලයිකෝජන් ග්ලූකෝස් කරනවා, හැමට යටින් තියෙන මේදී ග්ලූකෝස් කරනවා. ආන්න නැවත අර අඩු වෙච්ච එක වැඩි කරලා නියත කරනවා. ඒතර මේ ටික තමයි මෙතන ලියන්න තියෙන්නේ. ලියන්න. රුධිරයේ ග්ලූකෝස් මට්ටම
සාමාන්‍ය ප්‍රමාණයට වැඩි වූ විට සාමාන්‍ය ප්‍රමාණයට වැඩි වූ විට ලැන්ග්හෑන්ස් දීපිකාවල බීටා සෛල උත්තේජ වී ලැන්ග්හෑන්ස් දීපිකාවල බීටා සෛල උත්තේජ වී ඉන්සුලින් සාය වැඩි කරයි. ඉන්සුලින් සාය වැඩි කරයි. එමගින් ආයෙත් කියන්න රණ රාජපු ගෑනන මේකගේ හෘදේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වැඩි වුණාම ලැන්ග්හෑන්ස් දීපිකාවල බීටා සෛල උත්තේජ වෙලා ඉන්සුලින් සාය ඇති කරනවා. එමගින් හෘදේ ග්ලූකෝස් මට්ටම අඩු කරනවා. ඒක කරන්නේ කොහොමද කියන එක මෙතන ලියන්න ඕනේ නැහැ. අඩු කරනවා. එසේම හෘදේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට අඩු විට ලැන්ග්හෑන්ස් දීපිකාවල ඇල්ෆා සෛල උත්තේජ වී ග්ලූකගන් ස්‍රාවය වැඩි කරයි. ස්‍රාවය වැඩි කරයි. රවිෂ්ක මොකද? එමගින් ග්ලූකෝස් මට්ටම යාමනය කරේ. රයිට්? ඊළඟට පේනව නේද? ඒක ඔබට පැහැදිලි කරලා තාම රසායන සමවේදනයේ තින්ට ආවිත් නැහැ දැක්ක නේද? වෙලාව ඔබට පැහැදිලි. දැන් හිතත් කරලා ඉවරයක් කරන්න බෑ ප්‍රශ්න. එහෙම කරන්න ඕනේ. ඒතර ඔබ ඉඳලා බලන්නකෝ. ඔබට ලියන්න පුළුවන් කොච්චර සුපිරිට ලියන්න පුළුවන් වෙනවා. කලබල වෙන්නේ නැතුව ඉන්න. තදියම් වෙන්නේ නැතුව. යන්තම් ඉගෙන ගන්න අය අන්තම් ඉගෙන ගත්තදී. රයිට්. කෝෂික ධනාග්‍ර දිව නිෂ්පාස කළ විට නිමල්ට ඔහුගේ දිවකට කුඩා විද්‍යුත් ආවේගයක් දැනුනි. බලන්න ප්‍රශ්න අහන හැටි නේද? ඔබ දන්නවා බැටරි කැලිගමම ඔය අකිලලා කරනවා. මේක බෑලාද බලන්න බෑ. ඉතින් බෙද අර ධනාග්‍ර පැත්තේ තුඩ වගේ තියෙන පැත්ත, තොප්පිය වගේ තියෙන පැත්ත පොඩක් නිකන් දිය තියලා බලන්න. දැක්කද? ඉදිරියදා ජීවිතේ කරන ක්‍රියා. එතකොට පොඩි කරන්ට් එකක් දැනෙනවා. බැටරිය බැහැර නැත්තම්, රසායන ද්‍රව්‍ය ෂේ වෙලා නැත්තම් එම දැනීම ඇතිවීමේදී ක්‍රියාත්මක ස්නායු වර්ග නම් කරන්න කොහොමද? දැනීම උත්තරය දැනීම ඇති කර ස්නායු වර්ගය. ඉතින් මොළේටනේ ආවේගය යන්න ඇත්තේ. දිවේ ඉඳලා සංවේදී මේ සයත්තා සනිස් තමයි උත්තර ඉස්සම් දාන්නේ. සංවේදී නියුරෝනය. හරි? උත්තරය හරි. ඔන්න බලන්න ඊළඟට එම ස්නායු වර්ගයේ ඒකකය විවිධ නම් කරලාද රූප සටහනම් මගින් පමණක් පැහැදිලි කරන්න කොහොමද? ඔබ වැරදි උත්තරයක් ලිව්වනම් ඒක අඳින්නේ. ඒතර ඔක්කොම වැරදි. එතකොට සංවේදී නියුරෝනය ඔබ අඳින්න ඕනේ. ඒතර සංවේදී නියුරෝනය ඔබ දන්නවා අභිවාහී නියුරෝනය. හරි? නම් කර සටහනකින් ඉතින් බලන්න. සංවේදී නියුරෝනය සෛල දිහේ උඩට දාපු ඔය ඇති. අර මයිලින් කොපුවරමේ ඕනේ නැහැ. හැබැයි මේක ඔබ දන්නවා සෛල දිහය. හරි? සෛල දිහේ විතට ආවේගයෙන් තන්තුව දිගයි. මේ සෛල දිහෙන් ඉවතට යන එක. දිහේ විතට ආවේගයෙන් එක මේකේ අනුසාකිකා. අනිවාර්යෙන් ලියන්න ඕනේ. මේ ඉතරේ තියෙන්න ඕනේ. සෛල දිහේ ඉවතට තියෙන්නේ
අක්ෂණය මෙහෙම තියෙන්න ඕනේ. ලකුණු හම්බෙන්න වෙන්නේ. එතකන් ඉක්පණි. right. හරි නේද? ඔබ වැඩි වෙලා හිතන්නේ නැතුව අඳින්න. දැන් මම ඊළඟට 2000 වසරේ ඔය රූපෙන් කොච්චර විභාගයට අහලා තියෙනවද නේද? බලන්න. පාත රූපේ දක්වද්දී මිනිසාගේ සුසුම්නාව සම්බන්ධ ප්‍රතීක ඡාපයයි. ඔබට කියන්න ප්‍රතීක ඡාප රූපේ A B C D E F වෙන කොටස් නම් කරන්න. A ඔව් ප්‍රතිග්‍රාහකේ නේද? හැම වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රතිග්‍රාහකේ B උඩින් එන්නේ දැක්කද සෛලදී උඩින් දාලා තියෙන එක දැක්කද? සංවේදී නැත්නම් අභිවාහි නියුරෝනය. C යටින් කාරකේ වෙත යන චාලක නැත්නම් කාරක නියුරෝනය. D කාරකය පේශි කිව්වත් හරි කාරකය. E අතරමැදි නැත්නම් අන්තර්මැදි නැත්නම් සංගාමි නියුරෝනය. හරි. F කියන්නේ සුසුම්නාවේ මැද තියෙන සෛල දෙහ පිටි තැන් දූෂර ද්‍රව්‍ය දැක්කද? ඒ පිටින් තියෙන කොටස ශ්වේත ද්‍රව්‍ය. ඒතර දූෂර ද්‍රව්‍ය තමයි F. right. හරිනේ? ඊළඟට අංක 1 සුසුම්නාවෙන් ආරම්භ වන ස්නායුවකට මූල දෙකක් ඇත. ඒවා නම් කරන්න. පෘෂ්ඨීය මූලය දෙකද ආනේවා. උදරීය මූලය. දැකද ඊළඟ ප්‍රශ්නේ බලන්න. සුසුම්නාවෙන් පිටන ස්නායු මිශ්‍ර ස්නායු නම් වේ. ඒවා මිශ්‍ර ස්නායු හඳුන්වන්නේ ඇයිද පැහැදිලි කරන්න. එක ඉස්සෙල්ලා ප්‍රශ්නේ දැක්කද අහුවා. පිටිපස්සට තිබුණ එකක් දැක්කද දැන් බලන්නේ ඒක. ඇයි සුසුම්නා ස්නායු මිශ්‍ර ස්නායු කියන්නේ සංවේදී නියුරෝන තන්තුවා චාලක නියුරෝන යන තන්තු වර්ග දෙකම තියෙනවා. දැක්කද? B සහ C වල තන්තු දෙකම තියෙනවානේ. يعني සංවේදී නියුරෝන තන්තුත් චාලක නියුරෝන තන්තු වර්ග දෙකම පිහිටීම. right. ඊළඟට අනවන්න ඊළඟ ප්‍රශ්නය දැන් මම චාලක නියුරෝනයක් ගැන යන්නේ හරිද? හරි චාලක නියුරෝනේ මේ තියෙන්නේ අක්ෂණය එක දිගයි අක්ෂණය. හරි මේ අනුශාකිකා හරි ඒතර මේකේ සෛල දෙහි මේ තියෙන්නේ right දැන් ඔබෙන් අහනවා මෙහෙම නේද සෛල දෙහි මේ තියෙන්නේ මොන මම ඊළඟ පස්සේ නියුරෝනේ එක්ක මේක නැත්නම් මේක නැත්නම් අතරමැදි අක්ෂණයක් අනුශාකිකාවක් අතර වෙනස්කම් දෙකක් දැක්කද ඔබ කලින් මේක තිබුණ ඉස්සෙල්ලා ප්‍රශ්නකදී දිව්වේ සංවේදී නියුරෝනයයි චාලක නියුරෝනය අතර වෙනස්කම් දෙකක්. දැන් අහනවා ස්නායුවක මේ නියුරෝනයක වෙනස්කම් දෙකක් අක්ෂණයක සහ අනුශාක අතර වෙනස්කම් දෙකක් දැක්ක. කෘත්‍යාත්මක ව්‍යුහාත්මක කිසි දෙයක් අහන්න පුළුවන්නේ. එහෙනම් ඔබ දැනගන්න මේ අනුශාකිකා මේක අනුශාකිකා මේක අනුශාකිකා සෛලදී වෙතට ආවේගය එන්නේ අනුශාකිකාවල සෛලදී වෙතට ආවේගය වෙන්නේ අක්ෂණ වල සෛලදී නිවතට යන්නේ ආවේගය දැක්ක ඒක එකක් ලියන්න අනුශාකිකාවල අනුශාකිකාවලින් සෛලදී වෙතට ආවේග නිකුත් කරයි. සෛලදී වෙතට ආවේග නිකුත් කරයි. ඒකටම ඊළඟ රුලට යන්න එපා. සෛලදී වෙතට ආවේග නිකුත් කරයි. අක්ෂණ වලින් අංක 1 දාලා මුල් එකට යන්නේ. අක්ෂර වලින් සෛලදීන් ඉවතට ආවේග ගෙනියයි.
ශෛලදී වෙතට ආවේගිනියයි. වැරදුනා නේද? එකපාර දාපුවම පුතා බර දෙනවා මට දාන්න එපා ගන්නකොට අනුසාකිකා වලින් ශෛලදීන් ඉවතට ආවේග යනවා. හරි මේ තියෙන්නේ. අනුසාකිකා වලින් ශෛලදී වෙතට ආවේග එනවා. අක්ෂණ වලින් ශෛලදීන් ඉවතට ආවේග යනවා. අන්න එහෙම එන්න ඕනේ. අක්ෂණ වලින් ශෛලදීන් ඉවතට ආවේග යනවා. හරි. ඉවතට අනුසාකිකා ශෛලදී වෙතට. ඒක එක කාර්යයක්. දෙවෙනි කාර්යය බලන්න. සාමාන්‍යයෙන් මේ අක්ෂණ වටේ තියෙනවා මයිලින් කපුවා. අක්ෂණ වටේ මයිලින් කපු තියෙනවා. අනුසාකිකා වටේ මයිලින් කපු නෑ. ලියන්න. මයිලින් කපු තමයි. අක්ෂණ වල මයිලින් කපු ඇත අනුසාකිකා වල නැත. අක්ෂණ වල මයිලින් කපු ඇත අනුසාකිකා වල නැත. right. ඊළඟට අන්තිම ප්‍රශ්නය. ඉතින් දෙකේ අයන්න කියලා දෙන්නම්. අයන්න හිට මේක අපි බලමු මේකේ හෝමෝන දක්වා ඉවර කරන්න බලමු. ප්‍රශ්න ඊට පස්සේ මේ ලබන සතියේ ප්‍රශ්න අපි කරමු. ඒ අතරතුර ලබන සතියේ ඔබට අර ටියුටර් එක දෙනවාමයි ගන්න. හරි. එතකොට නැත්තම් කොයි වෙලාවෙ ආයි සංචරණ සීමා ඉවත් කළා පළාත් අතර යන්න කියලා ආයි කිව්වා නෑ අර ඇල්ෆා ඩෙල්ටා මේ ප්‍රභේදය තියෙනවා කොයි වෙලා ඒක පළාත් අතර ගිහලා ගම්බද ප්‍රතිශත ගිහලා ගොඩක් වැඩි වෙයිද දන්නේ නැහැ කිව්වා. ඒ නිසා කොයි වෙලා සම්බාධක ඇති වෙයිද දන්නේ නැහැ. ඒ නිසා තාපිටි ටික මම කොහොම හරි දෙනවා වහාම ගන්න ළමසත් ඇතුළත. ඒතර ඒක ගොඩු ලুকু පාඩම් දෙකක් තියෙනවනේ ඒකේ. ඒතර සෑහෙන. ඊට පස්සේ ඔබට ඉන්නේ මොනවද ඊට දෙන්නේ මෝටර ඩයිනමෝව ජවය කාර්ය ගෘහ පරිපතය ඒවා කරන රට ඇරියනම් හොඳයි මම උපකරණ ගේනවා රයිට්. පුද්ගලයන් දක්වන ප්‍රතික්‍රියා දෙකක්. ඔබට ඕන එකක් ලියන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතික්‍රියා සුසුම්නා ප්‍රතික්‍රියා හරි කපාල ප්‍රතික්‍රියා හරි ඔබට නිදහස දෙනවා ඕන දෙකක් ලියන්න. ඉතින් එහාට අපි අනිත් දවසේ කියලා දෙන්නම්. මම යන්නේ ඉස්සර සමහරක් අය කණ්ඩ දුවනවා. ආයිබෝවා හෙට සහභාගී වෙන්න. ආයිබෝවා. right okay. අයිබෝන්.